නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අපි කොයි කාටත් මේ මනුස්ස ජීවිතේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මුණ ගැහිච්ච නිසා, තෙරුවන් මුණ ගැහිච්ච නිසා ජීවිතවලට මහා පිං රැස් කරගන්න අවස්ථාවක් උදා වෙලා. හේතුව පින්වතුනේ, මේ ලෝකේ යම්තාක් සත්වයෝ ඇද්ද, ඒ සියලු සත්වයන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේ. බුද්ධ රත්නය අග්‍රයි. මේ ලෝකේ යම්තාක් ධර්මයෝ ඇද්ද, ඉගැන්වීම් ඇද්ද, ඒ සියලු දේවල් අතරේ අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ධර්ම රත්නය අග්‍රයි. මේ ලෝකේ යම්තාක් පිරිස් ඇද්ද, සියලු පිරිස් අතරේ අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය, සංඝ රත්නයත් අග්‍රයි. එතකොට අග්‍ර වූ බුද්ධ රත්නය, අග්‍ර වූ ධර්ම රත්නය, අග්‍ර වූ සංඝ රත්නය කියන මේ අග්‍ර තෙරුවන් ගැන හිත පහදවාගෙන, අග්‍ර තෙරුවන් මුල් කරගෙන අපේ ජීවිතය ගත කරොත් එහෙම අපේ ජීවිතේට අග්‍ර ආකාරයෙන් තමයි පින් රැස් වෙන්නේ. ඒක හරි දුර්ලභ එකක්. මනුස්ස ජීවිතයක, එහෙම නැත්නම් සංසාර ගමනේ යන ජීවිතයක පින්වතුනේ, ඊටාම කලාතුරකින් මේ අවස්ථාව මුණ ගැහෙන්නේ. අද මේ දහම් කතාවෙන් අපි දවස ආරම්භ කරද්දිම ඔබට සිහිපත් කරන්න කල්පනා කළේ වන්දනාමාන කිරීම වලින්, පුද සත්කාර කිරීම වලින්, පූජා පැවැත්වීමෙන් අපේ ජීවිතේට කොච්චර වටිනාකමක් තියෙනවද? අපි තෙරුවන් වඳිද්දී, තෙරුවන පුදද්දී, ඊළඟට සෑරජාන් වහන්සේ වඳිද්දී පුදද්දී, ඊළඟට බෝධීන් වහන්සේ වඳිද්දී පුදද්දී, පිළිම වහන්සේලාට වන්දනාමාන කරද්දී පුදද්දී, ධාතුන් වහන්සේලාට වඳිද්දී පුදද්දී අපේ ජීවිතේට කොච්චර වටිනාකමක් ඒ කරන ක්‍රියාවෙන් එකතු වෙනවද? කල්පනා කරලා බැලුවොත් පින්වතුනේ, අපි එක එක ක්‍රියා කර කරමන ජීවිතය ගත කරන්නේ. ඔය හැම ක්‍රියාවකටම වටිනාකමක් දෙන්න පුළුවන්ද? හැම එකම වටින්නේ. සමහර ක්‍රියා තියෙනවා අපි කරන, ඒවා කළාට වඩා හොඳා නොකලා හිටියම. ඒවා කිරීම හේතු කරගෙන අපේ ජීවිතේට මහා නොවටිනාකමක් එකතු වෙන්නේ නැද්ද? කොච්චර තියෙනවද එහෙම ඒවා? ඒ අතරේ තෙරුවන් මුල් කරගෙන කරන යම් මේ පූජාවක්, වන්දනාවක් වේද, ඒක ජීවිතේ කරගන්න ලැබෙන මහා වටින දෙයක්. අද ඒ ගැන තමයි මේ දහම් කතාවෙන් අපි ඉගෙන ගන්නේ. සද්ධර්මාලංකාරයේ උතුම් කතා වස්තු දෙකක් මූලික කරගන්නවා. ශාකමාල වස්තුව සහ කපනා වස්තුව. ඔබ ආසා නැති, අසන්න දුර්ලභ කතා. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ පින්වත් W. කසුන් මදුසංක මහත්මයා විසින්. මීට වසර 6කට ඉහතදී මියගිය පින්වත් M.W. රූපවති ආච්චි අම්මට, වසර 42කට පෙර මිය පරලෝ ගිය J.A. සුවනීරිස්සීයට, J.A. නිමල් කරුණාතිලක මාමා ඇතුළු නමින් මියගිය ඥාති සමූහයාට මේ පින් අනුමෝදන්ව පරලොව සැපයට පත් වේවා කියන අදහසිනුයි ධර්ම දාණය සිද්ධ කරන්නේ. පින්වතුනේ, සද්ධර්ම අලංකාරයේ ශාකමාල වස්තුව තමයි මම මුලින්ම ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. මේ සිදුවීම සිද්ධ වුණේ පින්වතුනේ, අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිද්ධ වෙච්ච කාලේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා විතරයි මේ සිදුවීම වෙද්දී. බුදුරජාණන් වහන්සේ වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී
අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පෑවා කියන ආරංචිය ඒ කාලේ දඹදිව තලේ පුරා පැතිරී ගියා. ඒ කාලේ අද වගේ පින්වතුනි තාක්ෂණයේ දිනු කාලයක් නෙමෙයි. වේගින් ආරංචියක් පැතිරලා යන තරම්. නමුත් මේ ආරංචිය දෙවියන් බඹුන් නාගයන් ආදී අතරේත් පැතිරිච්ච නිසා හිතාගන්න බැරි වේගකින් හාත්පස පැතිරලා ගියා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේදී පිරිනිවන් වැඩියා කියලා. භාග්‍යතුන් වහන්සේ ගැන හරියට හිත පැහැදිච්ච ස්ත්‍රියාවක් හිටිය සෙවැන්නුවර. ඒතර කුසිනාරාව කොහෙද සෙවැන්නුවර කොහෙද? සෑහෙන දුරක්. ඒ ස්ත්‍රියාවට සල්ලි භාගේ නෑ. ඈ දුප්පත් කෙනෙක්. හඬ බුදුරජාණන් වහන්සේ ඒ පිරිනුවම් පෑපු මොහොත භාග්‍යතුන් වහන්සේගේ අවසාන අවස්ථාව මම දැක බලාගෙන මගේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියලා සෙවැන්නුවර ඉඳලා පිටත් වුණා. ඈට එන්න පිළිවෙලක් නෑ, ඈට වාහනයක් නෑ. ඔය කොහොම හරි බුදුරජාණන් වහන්සේ දකින අදහසින් සෙවැන්නුවර ඉඳලා පාගමනින් ආවා. එනකොට හැබැයි ඉතින් තියෙන පියවරක් අපි ඇගේ ජීවිතේට සැපයක්නේ. ඇයි හේතුව මේ බුදු කෙනෙක් දකින්න යන්නේ, බුදුරජුන්ට සත්කාර කරන්න යන්නේ, බුදුරජුන් පුදන්න යන්නේ. බොහොම දුෂ්කර ගමනක්. මේ ගමන වෙහෙස නොතකා පැමිණියා. මේ පැමිණෙනකොට ඇයට අතරමඟදී කෑලමල්. ඒ කෑලමල් වලට තමයි සාකමාල කියලා කියන්නේ. කෑලමල් ඇයට දකින්න ලැබුණා. එතන ගොඩාක් කෑලමල් තිබ්බේ නැහැ. කෑලමල් 3යි. මේ කෑලමල් 3 කඩාගත්තා. ඒ කඩාගත්තේ බුදුරජුන්ට පූජා කරනවා කියලා. මේ විදි කුසිනාරාව ලං වෙලා. කුසිනාරාවට සමීප වෙනකොටම ඇයට ලොකු බඩේ අමාරුවක් හටගත්තා. උහුල ගන්න අමාරු බඩේ අමාරුවක්. මේ බඩේ අමාරුවත් මේ අමාරුවෙන් ඉවසාගෙන ටික ටික ලං වෙනවා භාග්‍යතුන් වහන්සේ යම් තැනක ආදාහනය කෙරුණාද ඒ ආදාහනය කරපු තැනට. දැන් අද වුණත් දඹදිව වන්දනාවේ යන පින්වතුන්ලට ආදාහන ස්තූපේ ආදාහන චේතිය දකින්න පුළුවන්. එතන තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ආදාහනය සිද්ධ වෙච්ච තැන. දේහය ආදාහනය කරපු ඒ ආදාහන ස්තූපේ ළඟට යනකොට අනේ එතන ආදාහනය කරපු සටහන විතරයි. ධාතු බෙදීම සිද්ධ කරන්නට ඒ ධාතුන් වහන්සේලා සහිත රන් දෙන වෙන තැනකට අරගෙන ගිහිල්ලා ඊට සමීපම නුදුරු තැනකට. නමුත් ඇයට එතනින් එහාට ය아가න්න බෑ. ඇයට හොඳටම අමාරුයි. මෙතෙන් එනකොට මෙතන මිනිස්සු හිටියා. ඒ හිටපු මිනිසුන්ගෙන් ඈ දැනගත්තා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදිච්ච හැටි. අට්ඨදෝනං චක්කුමතෝ ශරීරේ. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8කේ. ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තිබුණා. ඒ ධාතුන් වහන්සේලා අතරේ 4 දලඳා විසිරෙන්නේ නැතුව වැඩ හිටියා. අකු ධාතුන් වහන්සේලා දෙනම විසිරෙන්නේ නැතුව වැඩ හිටියා. ඊතා සොඳුරු වූ නලල් තලයේ ලලාට ධාතුන් වහන්සේ විසිරෙන්නේ නැතුව වැඩ හිටියා. අනිත් ධාතුන් වහන්සේලා ඇතැමුක් ධාතුන් වහන්සේලා මුතු ඇට වගේ. ඇතැම් ධාතුන් වහන්සේලා හරියට කැඩුණු සහල් වගේ. ඇතැම් ධාතුන් වහන්සේලා අබ ඇට වගේ. ඊටාම පුංචි. දැන් මේවා අර කාන්තාවට අහන්න ලැබුණා. අහන්න ලැබුණාට පස්සේ මේවා මේ පදයක් ගානේ සාදුකාර දිදී ඇහුවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එහෙම දේ ආසිරිය කී ඒක ඇහුවා. අහලා චිත්ත ප්‍රසාදින් තමන් අරගෙන ආපු කෑලමල් 3 ආදාහන ස්තූපේ ළඟදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජා වේවා. ඒ ආශ්චර්යවත් වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට මේ කෑලමල් පූජා වේවා කියලා එතන ඉඳලා පූජා කළා. ධාතු බෙදෙන තැනට ආයට ලං වෙන්න බෑ, ලං වෙන්න වෙලාවක් නෑ. ඔය කෑලමල් පූජාව කරලා ඊටාම ටික වෙලාවයි මිය පරලෝ ගියා. සරුවඤ්ඤ ධාතුන් වහන්සේලාට කෑලමල් පිදූ පිනේ අසිරිය බලන්න. මෙහි මිය පරලෝ ගිහිල්ලා මෙහි අන්තිමට ඇස් දෙක පියා ගන්නකොට ඇගේ ඇස් යලි විවර වෙනවා තව්තිසාවේ.
ඈ තව්තිසාවේ දැස් ඉවර කරනකොට ඇයට සේවක ජනයා පහළ වෙලා. ඇයට සේවා කටයුතු කරන්න දිව්‍ය අප්සරාවෝ දේව පුත්‍රයෝ විමානෙම පහළ වෙලා. ඒ අය මේ විමානය ගැන කියනවා කතාවක්. මොකද්ද? මේ විමානේ සාකමාල කෑලමල්. විමානෙට නම ලැබිලා තියෙන්නේ මොකද්ද? කෑලමල් කියලා. බලන්න පිනක තියෙන අසිරිමත් භාවයේ. අපි රැස් කරන පින අපිට සැප උපද්දන්නේ මතක් කර කර. මතක් කර කර සැප උපද්දනවා. මේ බඳු පිනක් ඔබ කළා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාන්නේ ඉද මෝදති. පින් කරන කෙනා මේ ජීවිතෙත් සතුටින් ඉන්නවා. පෙච්ච මෝදති. එයා පරලොවත් සතුටින් ඉන්නවා. කත පුඤ්ඤෝ උභයත් මෝදති. පින් කරපු කෙනා මෙලෝ පරලෝ දෙකේම සතුටින් ඉන්නවා. පුඤ්ඤම් මේ කතන්ති මෝදති. මං පින් කරගත්තා කියලා ගොඩාක් සතුට වෙනවා. බියෝ මෝදති සුගතින් ගතෝ. ඉහළ සුගතියක උපන්නට පස්සේ තමයි යා ගොඩක්ම සතුට වෙන්නේ. දැන් මේ කෑලමල් පිදු දෙවඟන ඇගේ විමානෙටත් කෑලමල් කියන නම ලබලා හරියට සතුටටපත් වෙලා ඇයට තමන්ගේ පින සිහිපත් වෙනවා. අමාරුවෙන් කෙඳිරි ගගා බඩේ අමාරුවක් තියාගෙන බුදුරජාන් වහන්සේ වඳින්න ගියේ. ඒ වන්දනා කරන්න යන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආදාහනය කෙරලා එතන ආදාහනය කරපු සටහන විතරයි. වෙන මොකුත් ඉතුරු වෙලා නැහැ. ධාතුන් වහන්සේලා ගැන ඇයට අහන්න ලැබුණා. ඒ අහපු මේ මොහොතේ හිත පහදවාගෙන සර්වඥ ධාතුන් වහන්සේලා දකින්නේවත් නැතුව කෑලමල් පූජා කළා. දකින්නේවත් නැතුව මල් පූජා කරපු පිනේ ආසිරිය. ඇයට කොච්චර සතුටක් උපදින්නේ නැද්ද? ඈ ඒ මොහොතේම දැන් ඒ දෙව්ලොව උපන්නනේ. ඈ ඒ මොහොතේම පින්වතුනේ දෙව්ලොව ඉඳලා එනවා අර ධාතුන් වහන්සේලා බෙදෙන තැනට. ධාතුන් වහන්සේලා බෙදන්න කරින් සියලු ධාතුන් වහන්සේලාට ධාතු උපහාර පූජාවක් කරන්නේ දින 7ක්. ඒ දින 7 ධාතු උපහාර පූජාව කාලේ තමයි මේක වෙන්නේ නැත්තේ. දැන් ඒ දෙව්දුව දිව්‍ය ලෝකයේ ඉඳලා ධාතුන් වහන්සේ වඳින්න එනවා. බලන්න දැන් එතෙමික් කියනවනේ මේ ජීවිතේ ඔය පින් කරගෙන දෙව්ලොව යන්න හොඳ නැහැ ගියොත් එහෙම අප්පෝ එහෙ ගිහිල්ලා පිනක්වත් කරගන්නේ නැහැ කියලා. බලන්න මේ පුවත් මේ සත්‍ය වූ සිදුවීම් දෙව්ලොවේ ඉඳලා ඈ ධාතු වන්දනා කරන්න එනවා. එතකොට එතන අසිරියක් වුණා. ඒ දෙව්දු කොච්චර ආනුභාව සම්පන්නද කියලා කියන්නේ ධාතුන් වහන්සේලා වඳින්න එන ඇයට කිසි බාධාවක් උන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආනුභාව සම්පන්න දෙවිවරු ඒ වෙලාවේ වට කරගෙන ඉද්දිත් ඇයට ගානට පාර හැදුනා. ඈ පැමිණ අර ධාතුන් වහන්සේලා මෙහෙම දැක දැක සාදු සාදු කියලා වන්දනා කළා. පින්වතුනි මේකේ තියෙනවා බොහොම වටින එකක් ගන්න. ඇතැන් කෙනෙක් ඉන්න පුළුවන් මේ බණපද ඇහෙන සමහරවිට ගිලන් වෙන ඇඳක ඉන්න. ගිලන් වෙලා ඇඳක නැගිට ගන්න බැරුව සමහරට ඒ ගිලන් භාවයෙන් ගොඩ එන්න බැරුව ඔබ ඉන්න පුළුවන්. ඔබට බැයිද ධාතු වඳින්න? ඔබට බැයිද ධාතුන් වහන්සේලා පුදන්න? දුර ඉඳලා වන්දනා කරේකි. දුර ඉඳලා පිදුවේකි. ස්වර්ණමාලී මහා සෑයේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලාට මාගේ වන්දනාව වේවා කියලා වඳින්න බැයිද? ඒ ධාතුන් වහන්සේලාට මේ මල් පූජා වේවා කියලා මල් පූජා කරන්න බැයිද? ඒ ධාතුන් වහන්සේලාට මේ පහන් ආලෝකේ පිදේවා කියලා පහන් දල්වන්න බැයිද? දුර ඉඳලා උනත් පුළුවන්. අපහසුතාවයක් තියෙන කෙනෙකුට දුර ඉඳලා උනත් ධාතුන් වහන්සේලා පුදන්න පුළුවන්. ධාතුන් වහන්සේලා පුදද්දි පිංගුතුනි ධාතුන් වහන්සේලා ඇස් දෙකට දකින්න ඕනද? නෑ. මේ කෑලමල් පිදු කාන්තාව ධාතුන් වහන්සේලා දැක්කේ නෑ. ඇහුවා ධාතුන් වහන්සේලා ගැන. අහලා හිත පහදව ගත්තා. අද අපිට ස්වර්ණමාලී මහා සෑයට ගියාට ධාතුන් වහන්සේලා පේන්නේ. හැබැයි අපිට ඉතිහාසයේ විසින් සත්‍ය වූ ප්‍රවෘත්තියක් ඉතුරු කරලා තියෙනවා. මේ මහා සෑ ගර්භයේ ස්වර්ණමාලී මහා සෑ ගර්භයේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාන ඉරියව්වේ. අපි ඒක අහලා හිත පහදවගෙන වදිනවා. අපි සේරුවිල මංගල මහා සෑය වඳින්න යනකොට අපිට ඉතිහාසයේ විසින් ඉතුරු කරලා තියෙනවා. මේ සෑ රජාණන් වහන්සේගේ තුල ඊටාම සුන්දර වූ නවරියන් බුදු පිළිම වහන්සේ නමක් කරවලා
ඒ පිළිම වහන්සේගේ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපිට පේන්නේ. හැබැයි අපි ඇසූ කාරණාව මුල් කරගෙන හිත පහදවාගෙන වන්දනා කරනවා. නාගදීපයට යනකොට නාගදීප සෑරජුන්ගේ ගර්භයේ භාග්‍යතුන් වහන්සේ වැඩහිඳ පරිභෝග කරපු මිනි පළඟ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා අපිට ඉතිහාසය විසින් දායාද කරලා තියෙනවා. අපි දන්නේ නැහැ, අපිට පේන්නේ. හැබැයි අපි හිත පහදවගෙන වන්දනා කරනවා. මහියංගනේ වඳින්න යනකොට බුදුරජාණන් වහන්සේ ග්‍රීවා අස්ති ධාතුන් වහන්සේ මහියංගන මහා සෑ ගර්භයේ වැඩ ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. හිත පහදවගෙන වන්දනා කරනවා. තූපාරාමේ වඩිනකොට අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිත පහදවගෙන අපි වඳිනවා. මේ විදිහට පිංගුතුනේ ඒ සෑරජානන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලා උත්තර හිත පහදවගෙන වඳින්න. දුර ඉඳලා හරි වඳින්න. ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ පින කියලා කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. ධාතුන් වහන්සේලා විශේෂෙහි කෑලමල් පිදූ දෙවඟන සිත්සේ ධාතුන් වහන්සේලාව වන්දනා කරලා ඒ වන්දනාව කරන වෙලාවේ මෙතන එක විශේෂ දෙයක් වුණා. දැන් මේ දෙවිවරු ඇවිදින්න එහෙම වන්දනාමාන කරාට හැමෝටම පේන්නේ. හැබැයි මෙතන හිටියා පින් තිබ්බ මිනිස්සු ටික. මේ මිනිස්සුන්ට පෙවුනානේ දෙව්දුවක් දිලිහි අහසේ ඉඳන් ධාතුන් වහන්සේලා වදිනවා. එතකොට මිනිස්සු අහෙව්වා. දෙව්දු ඔයා මේ තරම් ආනුභාව ඇතිව මෙහි ඉන්නවා. කවුද දෙව්දු ඔයා? මේ අහසේ බබලන නිකන් ඉරබට තරුව වගේ කවුද ඔයා? එතකොට මේ දෙව්දු පිළිතුරු දුන්නා. හරි සතුටින්. මෙහි සිටින පින්වත්නි බලන්ට මගේ මේ සැප සම්පත් මේ ඔක්කොම මම ලැබුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා කරපු පුංචි පූජාවකින්. මම පොඩි පූජාවක් කළා. මම සාක මාල හෙවත් කෑලමල් තුනක් බොහෝම සතුටින් මුනි රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා පූජා කළා. එදා රාත්‍රියේ මං වාතයේ කිපිලා මිය ගියා. මං කරපු ඒ උතුම් සුචරිතේ ආනුභාවයෙන් මං උපන්නේ තව්තිසාවේ. ඒ සුචරිතය කියලා කිව්වේ මොකක්ද? අර කෑලමල් පිදීම. මට පහළ වෙලා තියෙනවා යොදුන් 30ක් කුස මහා විමානයක්. ලස්සන කූටාගාර වලින් ඒක සැරසිලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ඒකේ නම මොකක්ද කියලා? ඒකේ නම සාකමාල. දැන් මේ දෙව්දු කියන්නේ. ඒකේ නම සාකමාල. ඒ කිව්වේ කෑලමල්. එහි හැම තිස්සෙම දිව්‍ය සුවඳ විහිදෙනවා කියලා දැන් මේ දිව්‍ය විමානය ගැන සෑහෙන වර්ණනාවක් ඇකලා. අර මිනිස්සුන්ට දැනගන්න කළා. ඒ මිනිසුත් හරීම සතුටින් ඒක අහගෙන හිටියා. ඒ අවසානට මෙහිම අවවාදයක් කළා. භාසමානාය මේ වාචං සුනෝතෙත්ථ සමාගතා. මෙහි රැස් වූ පින්වත් ජනයා මගේ වචනය අසත්වා නතේව අකත පුඤ්ඤස්ස අනුමත්තම් භවේ සුඛං. යමෙකුට පින් කරගන්න බැරුව ගියොතින් නම් මේ භවයේ අනුමාත්‍ර වූ සැපයක් වත් ලබන්න නම් හම්බ වෙන්නේ නැහැ. දෙව්දු කියන්නේ. පිනක් කරගන්න බැරුව ගියොත් සැපේ නම් හම්බ වෙන්නේ නැහැ කිව්වා. සැපය, සොම්නස, සතුට කියන එකට සමාන වචනයක් පින්වතුනි පින. කවුද එහෙම වදාළේ? බුදුරජාණන් වහන්සේ. සුඛසේතම් භික්කවේ අදි වචනං යදිදං ඉට්ටස්ස කන්තස්ස මනාපස්ස. මහණෙනි ඉෂ්ඨකාන්ත මනාප වූ සැපයටම කියන තවත් නමක් යදිදම් පුඤ්ඤානි පින. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මා භික්කවේ පුඤ්ඤාන බහිත්. මහණෙනි පින් කරන්න බය වෙන්න එපා. ඔය කවුරු කිව්වත් පින් කරන්න බය වෙන්න එපා. සිවුරක් පරවගෙන කෙනෙක් කියනවා පින් කරලා සසර දික් කරගන්නද කැමති උඹලා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? කවුරු කිව්වත් පිනට බය වෙන්න එපා. පින් කරගන්න. මොකද හේතුව පින කරගත්තොත් ඒ පිනෙන් සැපේම උපද්දනවා. මොන සැපේද පින්වතුනි? මේ ජීවිතේ සසරේ යන මනුස්සයා කැමති මානුෂිකාච සම්පatti. මනුෂ්‍ය ජීවිතේ සැපසේ ඉන්න ආස නැද්ද? මිනිස්සු සැපසේ ඉන්න ආසයි කියලා මේ මනුස්ස ලෝකේ දිහා බලපුවම අපිට පේන්නේ නැද්ද? මිනිස්සු කොච්චර සැපේට ආසද? සැපේට ආස නිසාම Tamanට වඩා සැප විඳින මිනිසුන්ට ඉරිසියත් කරනවනේ මිනිස්සු. එහෙම නැද්ද? Tamanට වඩා මිනිස්සෙක් සැපට ඉන්නවනම්
ඒ මිනිස්යාට ඊර්ෂ්‍යා කරන තරමට මිනිස්සු සැපට කැමතියි. හරියට ඒ කරුණු කාරණා පැහැදිලි කරගෙන නැති හින්දා අනුන්ගේ වල ඊර්ෂ්‍යා කරනවා. නමුත් මිනිස්යාගේ එතනින් හෙලිදරව් වෙන්නේ මොකද්ද? මිනිස්සු සැප කැමති. සැපට ඉන්න කැමති. අනිත් අයට වඩා සැප විඳින්න කැමති. ඒ මනුස්ස ජීවිතේ යම් සැපයක් ඇත. ඒකත් දේව ලෝකේච යා රති දිව්‍ය ලෝකේ යම් සම්පත්තියක්ද ඒ සම්පත්තියත් යාච නිබ්බාන සම්පatti මේ ඔක්කොම කෙලෙස් ගැට වලින් නිදහස් වෙලා ලබන යම් නිර්වාණ සම්පත්තියක් ඇද්ද සබ්බ මේ තේන ලබ්භති ඔය ඔක්කොම රැස් කරන පිනට ලබා දෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි පින කියලා කියන්නේ අපිට අපූර්ව ධනයක් නේ. එනිසා හොඳට පින රැස් කරගන්න. පින රැස් කරගන්න කියලා අපිට දේශනා කළේ මේ ලෝකයට මහා අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයට නිවන ගැන දේශනා කරපු බුදුරජාණන් වහන්සේමයි පින් කරන්න කිව්වේ. සංසාරේ දුකයි කියලා වදාළ බුදුරජාණන් වහන්සේමයි පින් කරන්න කිව්වේ. හිසට ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේමයි පින කරගන්න කියලා කිව්වේ. ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් අරගෙන පින් කර ගන්න පින්වතුනේ මේක පින් කරගත හැකි කාලයක්. හැමදාම පින් කරන්නත් බෑ. හැමදාම කරන පින මහත්ඵල වෙන්නෙත් නෑ. මේ යුගය අග්‍ර වූ තෙරුවන් වැඩ සිටිනා. තෙරුවන් මුල් කරගෙන පිදිය හැකි පූජනීය වස්තුන් වැඩ සිටිනා යුගයක්. සෑරජන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද? පිළිම වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද? ධාතුන් වහන්සේලා ගැන කොච්චර අහන්න ලැබෙනවද? ඇතැම් තැනක ධාතුන් වහන්සේලා දෑසින් දැක වන්දනාමාන කරගන්න ලැබෙනවා. දැන් මීට දින කිහිපයකට පෙර පොල්ගහවෙල සම්බුද්ධරාජ මාලිගාවේදී සදහැවත් පින්වතුන්ලාට 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මෙහෙම දැක බලාගෙන වන්දනාමාන කරගන්න ලැබුණේ නැද්ද? එතකොට බලන්න මේ අවස්ථාවන් ඔක්කොම අද තියෙනවා. මේ අවස්ථා හිමි කරගන්න නැතුව පින උරුම කරගන්න. එහෙම පින කරගත්තේ නැත්නම් මේ දෙව්දූ මොකද්ද කියන්නේ? නත්තේව අකත පුඤ්ඤස්ස අනුපන්තම් භවේ සුඛං. පින් කරගන්න බැරි වුණොත් ඉන්නම් මේ භවයේ අනුමාත්‍ර සැපයක්වත් ලැබෙන්නේ නැති වෙයි. බින්දු මත්තම්පි යෝ පුඤ්ඤ බීජං රෝපෙන්ති සාසනේ. මතක තියාගන්න පුළුවන් නම් පාලියෙන් මේක බින්දු මත්තම්පි යෝ පුඤ්ඤ බීජං රෝපෙන්ති සාසනේ. මේ බුදු සසුන තුල යමෙක් රෝපණය කරන්නේ පින් බින්දුවක් වගේ මාත්‍රයක් වෙන්න පුළුවන්. නබානත්ත ඵලං හෝති යාව නිබ්බාන පත්තිය. නමුත් ඒ රැස් වෙන පින අහසසේ අනන්ත වූ පුණ්‍ය ඵලයක් ලෙස පිහිටනවා. බින්දුවක් වගේ වෙන්න පුළුවන් කරන පින. හැබැයි පුණ්‍ය ඵලය අහස වගේ අනන්ත එකක්. නිවන පිණිස ඒ පින හේතු වෙනවමයි. තෙරුවන් මුල් කරගෙන රැස් කරන පින නිවන පිණිස හේතු වෙනවමයි. ඉතින් ওই විදිහට මේ දෙව්දූ ගාථා වලින් අවවාද කරලා ධාතුන් වහන්සේලාව සාදරයෙන් වන්දනා කරලා යලි තමන්ගේ දෙව් විමනටම ගියා. සාකමාල කියන දෙව් විමනේ සිත්සේ දිව්‍ය සැපයෙන් වාසය කළා. ඇතැම් වෙලාවක මේ වෙනකොටත් ඒ දෙව් විමනේ සතුටින් වාසය කරනවා ඇති. ඒ හිටපු නුවණැති බොහෝ ජනයා ධාතු වන්දනාවෙන් ධාතු පූජාවෙන් කොච්චර පිං රැසෙනවාද කියලා හිත පහදවාගෙන ඉදා ඉඳලා කරේ ධාතුන් වහන්සේලා පුද පුදා පිං කරගත්ත එක. එනිසා මේ සාකමාල වස්තුව සාකමාල කතා පුවත අවසන් කරනකොට සද්ධර්ම අලංකාරය අපට ලස්සන අවවාදයක් කරනවා. එවං හිසා පුප්ප මත්තේන ධාතුන් පූජෙත්ත දේවේසු අලත්ත භූතින් තුම් හේසු බොන්තෝ තිදිවේසු සාතං කාමත්ත චේ කත්ත පුඤ්ඤානි සාදුම්. ඔය විදිහට ඇය ධාතුන් වහන්සේලා උදෙසා මල් පූජා කිරීම පමණකින් දෙවියන් අතරේ උපන් බව සිහිකොට පින්වත්නි නුබලාත් හොඳින් තුන්සිත පහදවා පින්ම රැස් කරගන්න. තුන්සිත පහදවනවා කියලා කියන්නේ පින්වතුනි තැන් තුනක හිත පැහැදවීම. මොනවද තැන් තුන? පින කරන්න පෙර හිතේ ප්‍රසාදේ. පින කරන මොහොතේ හිතේ ප්‍රසාදේ. පින කළාට පස්සේ තියෙන ප්‍රසාදේ. ඔය තමයි
හිත පහදව ගත යුතු තැන් තුන. ওই තැන් තුනේ හිත පහදවනවට කියනවා තුන් සිත පහදවනවා. සාමාන්‍යයෙන් අපි යම් කිසි වන්දනාවක් පූජාවක් කරන්න පෙර අපේ හිතේ තියෙන ප්‍රසාදය අපිට හරි වටිනවා. ඒ හේතුව අපි මේ පූජාව කරගන්න කලින් අපිට මොන හරි වෙන්න පුළුවන්. අපි සමාජලාවට අසවල් වන්දනාව කරන්න ඉන්නවා. දැන් අපිට මතකයි අපි ඔය මහාසය වන්දනාවක් කරන්න ඉන්නකොට අපේ භික්ෂුන් වහන්සේ නමක් හරි ආසාවෙ හිටියා ඒ වන්දනාව කරගන්න. නමුත් සෑ වන්දනාව සමීප වෙනකොට ඒ භික්ෂුන් වහන්සේ හදිසියෙම අපවත් වුණා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මනුස්සයාගේ ජීවිතේ තනාග තියෙන පිනිබින්දුව වගේනේ. කොයි මොහොතේ මේ ජීවිතේට හානියක් වෙයිද කියලා කවුද දන්නේ? අපි කවුරු පිංගුතුනි ගිවිසුම් ගහගෙන නැහැ. අපි කාටවත් ගිවිසුමක් නැහැ මං අහවල් දවසේ අහවල් තප්පරේ වෙනකන් ඉන්නවා කියලා. අපිට යන්න වෙන වෙලාව අපි දන්නේ නැහැ. කොච්චර නොදැන හිටියත් යන්න වෙන වෙලාවට අපිට යන්න වෙනවමයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න තුන් හිත පැහැදවීම. තමන් පිනක් කරන්න පෙර චිත්ත ප්‍රසාදේ. තමන් පින කරන මොහොතේ චිත්ත ප්‍රසාදය. ඇතැමෙකුට චිත්ත ප්‍රසාදය අහිමි වෙන්නේ පින කරන මොහොතේ. සමහරවිට මේ පින කරන්න ගියාට පස්සේ එතන මොන හරි හිතේ ගැටීමක් හට ගන්නවා. එක්ක එතන ආපු ස්ත්‍රී පුරුෂයෙක් ගැන රාග හිතක් ඇති කර ගන්නවා. මොකක් හරි එකක් නිසා අනේ අර පින එයාට අහිමිලා යනවා. පින කරන්න පෙරත් හිත පහදින්න ඕන, පින කරන වෙලෙත් හිත පහදින්න ඕන. ඊළඟට මොකද්ද? පින කළාට පස්සේ ගොඩක් අයට අහිමි වෙන තැන. පින කරලා ඉවරනට පස්සේ අමතක කරලා දානවා. අද කාලේ නම් පින කරලා ඉවරනට පස්සේ ෆොටෝ එකක් ගැහුවා. ඒ ෆොටෝ එක ගහලා එහෙට මෙහෙට ෆොටෝ එක මේ බෙදා හැරියා ෂෙයා කළා. ඊට පස්සේ යාට තමන් කරපු පිනත් අමතකයි. ඒ නිසා පින කියන එක ඇත්තටම පිනේ ඡායා රූපය, පිනේ මතක සටහන, පිනේ වීඩියෝව අභ්‍යන්තරේ හිටින්න ඕනේ. ඒක තමන්ගේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒක තමන් දකින්න එක. ඒක තව කෙනෙකුට කියලා පෙන්නලා අනුමෝදන් කරාට කමක් නැහැ. හැබැයි තමන් ගාව හොඳට සටහන තියෙන්න ඕනේ. තමන්ට තියෙන සටහන තමයි තමන්ට උදව් කරන්නේ. ඒ නිසා නුඹලාත් තුන්සිත පහදවා පින්ම රැස් කරගනියෝ. ඒ තමයි සාකමාල වස්තුව. ඊළඟට කපන වස්තුව. දැන් ඔය අපි කියුවේ 13 වහන්සේලා පිදීමේ පිනනේ. එතකොට 13 වහන්සේලා පිදීම, 13 සෑය පිදීම, 13 වහන්සේලා තැන්පත් පිළිම වහන්සේලා පිදීම. ඒක මේ ක්‍රමින්ම තේරුම් ගන්න ඕනේ. කපන වස්තුවේ තියෙන පින්වතුනේ බෝධීන් වහන්සේ පිදීමේ ආනිසංසය. ඒක උනේ මෙහෙම. මේ සිදුවීමත් දඹදිව වෙච්ච එක. භික්ෂුන් වහන්සේලා පිරිසක් මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට ගයාවට වැඩම කරමින් හිටියා. එතකොට ගයාව තියෙන්නේ කොහෙද පින්වතුනි? ලංකාවේද? නැහැ. ගයාව තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ අදටත් මේ පැත්තට කියන්නේ ගයා. බෝධ් ගයා කියලාත් කියනවා. ඒ කලයට කිව්වා බුද්ධ ගයා. ඒ ගයාවේ තමයි බෝධීන් වහන්සේ ඒ කල හොඳට විරාජමානව වැඩ හිටපු කාලේ. ඉතින් බෝධීන් වහන්සේ වන්දනා කර ගැනීම පිණිස මේ භික්ෂුන් වහන්සේලා දුර ඈතක ඉඳලා වැඩම කරන්නේ. මෙසේ වැඩම කරද්දී එක ගමකින් උන්වහන්සේලා පිණ්ඩපාතේ කරගෙන පොඩ්ඩක් විවේක ගත්තා. රුක්සෙ වෙනක වාඩි වෙලා චුට්ටක් විවේක ගන්නවා. මේ විවේක ගන්න වෙලාවේ ගමේ දුප්පත් ගෑනු කෙනෙක් මෙතනින් යමින් හිටියා. ඇයට දකින්න ලැබුණා මේ භික්ෂුන් වහන්සේලා මේ යම් දුර බැහැරක වඩින ගමන් මෙතන මේ විවේක ගන්නෙ. ඇය හිත පැහැදුනා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා ඇය ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ කොහේ වඩින ගමන්ද? කොහෙද මේ ඔබ වහන්සේලා පිරිසම එකතු වෙලා වඩින්නේ? එතකොට මේ භික්ෂුන් වහන්සේලා හරි ලස්සනයි ඇයට දීපු පිළිතුර. පිළිතුර හරි ලස්සනයි. ඒ කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට තිබුණානේ කෙලින්ම කෙටියෙන් කියන්න මේ බෝධීන් වහන්සේ වඳින්න යන ගමන් කියලා. එහෙම නෙවෙයි කිව්වේ. හරි ලස්සන පිළිතුරක් දුන්නා. යම් තැනක වැඩ හිඳ අප ජිනේන්ද්‍රයන් වහන්සේ මාරසේනා ජයගත් සේක්ද අප ජිනේන්ද්‍රයන් වහන්සේ ක්ලේශ සේනා පැරද වූ සේක්ද නිරුත්තර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වූ සේක්ද මහාවීරයන් වහන්සේ විසින් පුරා සතියක්ම දෙපා නොසොල්වා එකම තැන සිට
අභිනීල වූ නෙතු සඟලින් යම් මේ බෝධි රුක්ෂයක් පිදුසේක්ද සුර අසුර නරාදීන් නෙත් විදහා දකිමින් ලෙලදෙන පත්‍ර බල බලා සාදරයෙන් පුදන්නේ වේද මේ ජනයාට සියල් සැප ලබා දෙන කල්ප රුක්ෂයක් පරිද්දෙන් මේ පොළොව තලයේ විරාජමානව වැඩ හිඳිනා පින්වතුනි මේ වචන මතක තියාගන්න. බලන්න මේ ජනයාට සියල් සැප උපදවන කල්ප රුක්ෂයක් වගේ මේ පොළොව තලයේ වැඩ හිඳිනා යමෙක්ගේ බෝරුකෙන් ඉදී ගොස් පතිත වූ පුරාණ පත්‍රයක් පවා සාදරයෙන් පුද දෙයි නම් මහත් වූ සැප ලබා දෙන්නා. දිරපු පත්‍රයක් බිමටලා තියෙනකොට බෝධීන් වහන්සේගේ ඒ පත්‍රය පිදුවත් ඒ පුදන කෙනාට මහා පිනක් උපදවා දෙන මහා සැපයක් උපදවා දෙන යමෙක්ගේ බෝරජුන් සුවඳ මලින් සුවඳ දුමින් පුදදී ඔහුට ආධ්‍යාත්මයේ කෙලෙස් දුරුකොට සැනසීම උපදවා ගැනීමටත් හේතු වන බාහිර උදුරු මඟ හැරවාගෙන සැනසීම පිණිසත් හේතු වන ඒ කියන්නේ බෝධීන් වහන්සේ පුදන පිනේ ආනුභාවය තමයි අභ්‍යන්තරයේ කෙලෙස් දුරු කරගන්නත් ඒ පින උදව් වෙනවා. බාහිර උපද්‍රව බාහිර කරදර කංකටොළු දුරු කරගන්නත් ඒක ඒ බෝධි පූජාව හේතු වෙනවා. ඒ නිසානේ දැන් බෝධි පූජාව අදගත්තොත් එහෙම ගොඩාක් දෙනෙක් තමන්ගේ ජීවිතේට කරදරයක් වුණාම කරනවනේ නේ. ඇත්තටම කරදරයක් වුණාම විතරක් කළ යුතු එකක් නෙමෙයි පින්වතුනි බෝධි පූජාව. බෝධීන් වහන්සේම නිතර පුදන්න ඕන. තමන්ට විහාරස්ථානයක් පන්සලක් අසපුවක් ළඟපාතක තියෙනවා නම් නිතර බෝධිය පුදන්න. බෝධීන් වහන්සේ පූජා කර කර තමන්ගේ ජීවිතේට පින රැස් කරගන්න. ඒ හේතුව මේ තෙරුන් වහන්සේලා අර කාන්තාවට කියනවා යෝ දේති ඉහලෝකත්තං යෝ දේති පරලෝකිකං සම්පදං ජය බෝධින් තං හෝති ගච්ඡාම වන්දිතුම්. ඔහොම තමයි ඉවර කළේ. යම් මේ උතුම් ජය බෝධීන් වහන්සේ විසින් මෙලොව යහපතත් පරලොව යහපතත් උපදවා දෙන්නේ වේද ඒ උතුම් බෝධි රාජයන් වහන්සේ සාදරයෙන් වඳිනු පිණිස අපි වැඩම කරන්නේ. ඔන්නේ ස්ත්‍රියවට කිව්වා අපි මේ යන්නේ බෝධීන් වහන්සේ වඳින්නට. මේ පියවර තියා භික්ෂුන් වහන්සේලා වඩින්නේ බෝධිය වඳින්නට. ජිනේන්ද්‍රයන් වහන්සේ ජයගත් උතුම් රුක්ෂේ වඳින්නට. සාමාන්‍යයෙන් මේ රුක්ෂයට පින්වතුනි කිව්වේ ඉස්සර ඇසතු. ඇසතු කියන රුක්ෂයට ඇයි බෝධිය කියන්නේ? අපගේ සම්බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් උනේ ඒ රුක්ෂය මුල. අවබෝධයට තමයි බෝධි කියන්නේ. අවබෝධය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය අවබෝධයට කියනවා බෝධි. අවබෝධ කළා. අවබෝධය කරන වෙලාවේ සෙවණ දුන්නේ යම් රුක්ෂයක්ද? ඒ රුක්ෂය බෝධි රුක්ෂය බවට පත් වුණා. අවබෝධ කළා කියන්න සාක්ෂිය. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ මෙන්න මෙතන කියන්න. ඒ රුක්ෂය සාක්ෂි. එනිසා ඒකට කියනවා බෝධි රුක්ෂය. බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ බෝධි රුක්ෂය පුරා සතියක් නේත්‍ර සංගලින් පුදනු ලැබුවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ සජීවී කිසිම කෙනෙක්ව ලෞතර භාග්‍යතුන් වහන්සේ හිම පුදලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් බෝධි රුක්ෂය දෙස ඇසිපිය නොහෙලා සතියක් බලා සිටියා. අපි ඒකට කියනවා මොකද්ද? අනිමිස ලෝචනය. දෙවනි සතිය බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරනකොට ඒ සත් සතිය ගත කිරීම ගැන අපි අහලා තියෙනවනේ. පඨමං බෝධි පල්ලංකං. පළවෙනි සතිය වැඩ හිටියේ බෝමැඬ. ඵල සමුවතින් බුදුරජාණන් වහන්සේ බෝමැඬ වැඩ හිටියා. ဒ ුතියංච අනිමිසං. දෙවනි සතිය අනිමිස ලෝචනෙන් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේගේ ඊසාන දෙසට වැඩම කළා. ඒ ඊසාන දිශාවේ ඉඳලා බෝධීන් වහන්සේ දෙසට හැරුණා. එක පියවරක්වත් හොලවන්නේ නැතුව එහෙම හිටගෙන බෝධීන් වහන්සේ දෙසම ඇසිපිය නොහෙලා බලා හිටිමින් අභිනීල කාරුණික නෙතු සංගලින් බෝධීන් වහන්සේ පිදුවා. ඒකට කියනවා අනිමිස ලෝචන. ඉතින් ආන්නේ බඳු සම්බුදු රජුන් පවා පිදූ උතුම් බෝධීන් වහන්සේව පුදන්ටයි අපි මේ යන්නේ. එහෙම කිව්වා. මේ කිව්වහම ඇයට හරි සතුටුයි. ඇය අර ස්වාමීන් වහන්සේලාට කියනවා මෙහෙම. ස්වාමීනි අනේ මම අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙකම් කරලා ජීවත් වෙන
16ක්. ස්වාමීනි මම බොහොම දුකසේ ජීවත් වෙන එකයක්. මට ස්වාමීනි අද රාත්‍රියට කන්න කියලා දෙයක් ගෙදර නැහැ. තව කෙනෙකුට පූජා කරන්න කියලා දෙයක් ස්වාමීනි මට නෑ මගේ ළඟ. මම ස්වාමීනි මෙහෙම දුප්පත් වෙලා උපන්නේ ස්වාමීනි මම පෙර පින් නොකළ නිසා. මට පින කරගන්න බැරුව ගියා ස්වාමීනි. මට පින කරගන්න බැරුව ගියා කියලා ඈ කියනකොට ඈට එකපාර මතක් වුණා ඇගේ ඉනේ දවටාගෙන හිටපු වස්ත්‍රය. කියන්නේ ඈ සාමාන්‍යයෙන් මේ වස්ත්‍ර දෙකක් විතර වගේ ඉනේ දවටගෙන හිටියා. උඩ තිබුණේ ටිකක් අලුත් වස්ත්‍රයක්. ඈ මේ අලුත් වස්ත්‍රේ ඉක්මනින් ලිහුවා. ලිහලා වටපිට බලනකොට ළඟින් ගලාගෙන එන පොඩි ඇලපාරක්. ඈ දුවගෙන ගියා මේ ඇලපාරට. ගිහලා අරක හොඳට හේදුවා. හොදලා ඒක මිරිකලා ගසලා තෙත ඇරලා අර ස්වාමීන් වහන්සේලා ළඟට ගෙනල්ලා මේක පූජා කළා. ස්වාමීන් වහන්සේලා අතට දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේලා දැන් බෝධීන් වහන්සේ පුදන්නට යන්නේ. ස්වාමීනි මෙන්න මේ වස්ත්‍රය අරගෙන ගිහිල්ලා මේ වස්ත්‍රයෙන් කොඩියක් කරවලා මේ වස්ත්‍රයේ දජයක් කොට මහ බෝධීන් වහන්සේට පූජා කරන්න. මගේ නමින් ස්වාමීනි මේ පින කරන්න කියලා අර ස්වාමීන් වහන්සේලාට ඒක දුන්නා. අනේ ස්වාමීන් වහන්සේලාත් බොහොම අනුකම්පාවෙන් ඈගේ ඒ වස්ත්‍රය අරගෙන ඔන්න ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පිටත් වෙලා වැඩම කළා. දැන් තව ගොඩාක් දුර යන්න තියෙනවා. දැන් මේ දඹදිවනේ. දඹදිව පිංගුතුනි කිලෝමීටර් ගණන් දුර ගමන්නේ. දැන් ඇතෙමෙක් කියනෝනේ මේ ලංකාවේ බුදුන් පහළ වුණා. මේ ලංකාවේ තමයි ওই බුද්ධ ගයාව ඔක්කොම තියෙන්නේ කියලා. මේ ලංකාව කියලා කියන්නේ එහෙම දුර ඈත ඇවිදින්න තියෙන තැන නෙවෙයි. මේක මේ පොඩි රටක් නේ. ඉන්දියාවේ සෑහෙන දුරක් ඇවිදින්න තියෙනවා. ඉන්දියාව වන්දනා කරපු පිංගුතුලා දන්නේ නැති. අපි සාමාන්‍යයෙන් කුසිනාරා ගියොත් එහෙම කුසිනාරාවේ ඉඳලා ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ උතුම් පූජනීය ස්ථානයක් දකින්න අපි බස් වල සෑහෙන දුර ගමනක් යන්න ඕනේ. යොදුන් ගණන් කිලෝමීටර් ගණන් අපි යන්න ඕනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් ඒ කාලේ ඔය කැලෑරොදවල් මැදින් පොඩි පොඩි අඩපාරවල් වලින් උන්වහන්සේලා වැඩම කරන්නේ. මේ ස්ත්‍රී දීපු වස්ත්‍රයත් අරගෙන උන්වහන්සේලා පිටත් වුණා. බලන්න එදාම රාත්‍රියේ ඇය මිය පරලෝ යනවා. මේ වස්ත්‍රේ බෝධීන් වහන්සේ උදෙසා දජයක් කොට පූජා කරන්නට කියලා යම් වස්ත්‍රයක් දුන්න ස්ත්‍රියක් ඇද්ද? ඒ ස්ත්‍රිය එදා රාත්‍රියේ කලුරිය කළා. ඇය එදාරේ මිය පරලෝ ගියලා. ඇය උපදිනවා දඹදිවම එක්තරා වනපියසක සුවිශාල රුක්ෂයක රුක්ෂ දේවතාවියක් විදිහට භූමාටු දෙවි කෙනෙක් මහා විමානයක් රුක්ෂේ විමානය කරගෙන ඇය උපන්නා. ඇයට දෙව්සිරිය තියෙනවා. ඒ දෙව්සිරියේ ඉන්නේ ඇයට මතක් වුණා. මම මේ දෙව්ලෝ මේ දෙවියන් අතරේ මං උපන්නේ. මම රැස් කරගත්ත පින නිසා. මං කරපු පින මොකද්ද? බෝධීන් වහන්සේ පුදන්ට කියලා මං වස්ත්‍ර පූජාවක් කළා. ඕක තමයි මං කරගත්ත පින. ඇය ඒක සිහි කරගෙන සතුටින් ඉන්නකොට අනේ මෙන්න අර ස්වාමීන් වහන්සේලා මේ බෝධීන් වහන්සේ වඳින්න යන ගමන් මේ කැලේ හරහා එනවා. දැන් ඇය භූමාටු දෙවි කෙනෙක් කියලා මේ රුක්ෂ දේවතාවියක් කියලා උපන්නේ යම් කැලේකද මේ ස්වාමීන් වහන්සේලා එතනින් එනවා. හරි පුදුම සහගතයි. එතෙන් සිද්ධ වීම. ඇය මේ ස්වාමීන් වහන්සේලා දැක්ක ගමන් අඳුනගත්තා. අනේ මේ ස්වාමීන් වහන්සේලාගේ අතේ තමන් දීපු වස්ත්‍රය තියෙනවා. ඇයි තාම මේ බෝධීන් වහන්සේලාකට මේ ස්වාමීන් වහන්සේලා කිට්ටු වෙලා නැහැ. තමන් දීපු වස්ත්‍රය තාම උන්වහන්සේලා අරගෙන යනවා බෝධීන් වහන්සේට පූජා කරන්න. ඇයට හරි සතුටු හිතුණා. ඇය දිව්‍ය ආනුභාවයෙන් බැබලි අර රුක්ෂේ ළඟ ස්වාමීන් වහන්සේලාට පෙනී හිටියා. පෙනී හිටලා ස්වාමීන් වහන්සේලාට ධන මණ්ඩලම් නවලා වන්දනා කළා. මේ ස්වාමීන් වහන්සේලා අහනවා ආනුභාවයෙන් බබලන දෙව්දු කවුද යා? එතකොට ඇය කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට මතකද? ඔබ වහන්සේලාට ඔය වස්ත්‍රය දීපු ස්ත්‍රිය? ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා දෙව්දු අපේ ස්ත්‍රිය මතකයි. ඇය බොහොම දුප්පත් කෙනෙක්. ඇය තමන් ළඟ තිබුණු එකම වස්ත්‍රය තමයි අපිට මේ දුන්නේ
බෝධීන් වහන්සේට දජයක් කොට පූජා කරන්න. ස්වාමීනි ඒ ස්ත්‍රිය මමයි කිව්වා. බලන්න පින්වතුනි ඒ දජ පූජාව තාම වෙලා නැහැ. හැබැයි ඒ දජ පූජාව පිණිස ඈ වස්ත්‍රය පිදුවා අතෑරියා. පින ඇයට සකස් වෙලා. හරි පුදුම සාගතයක. මේ පින කරගන්නකොට එතකොට හොඳට පැහැදිලි මේකේ හිත තමයි වැදගත්. හිතයි වැදගත්. ඇතැම් කෙනෙකුගේ පිනට ගොඩාක් හානි වෙනවා තමන් පූජා කරපු එක ගැන. ඇතැම් අය ඔන්න අපි හිතමු පන්සලකට විහාරස්ථානයකට මොකක් හරි පූජාවක් කරනවා. ඒ පූජාව කරන්නේ අපි හිතමු මොකක් හරි ඉදිකිරීමකට දායක වුණා කියලා. මෙහෙම ඉදිකිරීමක් කරනවා. ස්වාමීන් වහන්සේලාට කුටි හදන්න. එක්කෝ මොන හරි විහාරයකට ඔන්න අපි හිතමු පූජා කළා කියලා. ඒ විහාර කර්මාන්තේ එහෙම නැත්නම් කුටිය කෙරුණා. කෙරිලානේ ටික කාලයයි මේක සමහරවිට කඩන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කටයුතු ඕන තරම් යෙදෙන්නේ නැද්ද ගෙවල් වල උනත්? හදපේක කඩන්න වෙන්නේ නැද්ද? ඕන තරම් සිද්ධි තියෙනවනේ නේ. මොකක් හරි එකක් වෙලා ඒක කඩන්න වෙනවා. එතකොට අරයා බලාගෙන ඉන්නවා. අනේ මං සල්ලි පූජා කරපු එක මේ කඩලා දානවානේ. සමහරවිට එයා සම්පූර්ණයෙන්ම හිත සෞතු කරගන්නේ නැද්ද ඒකෙන්? ඒක වැරදුනා. ඒක වැරදුනා කියලා තේරුම් ගත්තොත් පින්වතුනි අපේ පින රැකෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සුගේ හිත ඒ වගේ වෙලාවක ගැටුනහම අපිට ඒකට දොසක් කියන්නත් බෑ. මොකද මේ මිනිස්සයා තමන්ගේ සල්ලිනේ පූජා කළේ. තමන්ගේ මුදල් පූජා කළේ. එයාට දුක හිතෙන්න පුළුවන්. හැබැයි එතනින් පිනට හානි වෙනවා. ඇයි හේතුව? එයා අතහැරපු එක ගැනම ආයා හදවතින් අල්ලගෙන. අතහරිනවා කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් මෙතන. බෝධීන් වහන්සේ විශේෂයි ඒ වස්ත්‍රය ඇය අත්හැරියා. තාම බෝධීන් වහන්සේ ළඟට ඒ වස්ත්‍රය පූජා වෙලා නැහැ. හැබැයි බෝධීන් වහන්සේ පිදු පින ඈ කරා පැමිණිලා. බෝධීන් වහන්සේට ඒ වස්ත්‍රය පූජා කිරීමේ පින ඈ කරා පැමිණිලා. ඇයි පිනෙන් සැපයටත්පත් වෙලා. ඒ නිසා පින්වතුනි බෝධීන් වහන්සේ පිරීම ගැනත් ඕන් ওই විදිහට හොඳට හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න අර දේවතාවි එදා ඉඳලා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන තැනැත්ති වුණා. ඒ භික්ෂුන් වහන්සේලා බෝධීන් වහන්සේ ළඟට යනකම්ම භික්ෂුන් වහන්සේලාට උවමනා කරන සියලු පහසුකම් එයා තමන්ගේ දේව ආනුභාවයෙන් සලසලා දුන්නා. ඒ ස්වාමීන් වහන්සේලාත් හරි සතුටින් බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන බෝධීන් වහන්සේට සත්කාර කරලා තමන් වහන්සේලාගේ අදහස ඉෂ්ට සිද්ධ කරගත්තා. ඉතින් මේ කතා පුවතත් අවසන් වෙනකොට මේ කපන අවස්තුව අවසන් වෙනකොට සද්ධර්මාලංකාරය මේ විදිහ අවවාදයක් කරනවා. ওই විදිහට බෝධීන් වහන්සේ වෙනුවෙන් අතහැරපු වස්ත්‍රය පූජා කිරීමට පෙර මෙහි විපාක ලැබ දුන්නා. ඒ නිසා මේ හොඳින් සිත් දරාගෙන තව තවත් පින් රැස් කර ගැනීමටම උත්සාහවත් විය යුතුයි. හොඳට පින කරගන්න පින්වතුනි පින කර ගැනීම පිණිස ලැබිච්චි පුදුම අවස්ථාවක් අපිට මේ උදා වෙලා තියෙන්නේ. ඒ අවස්ථා නොයෙකුත් බාධාවන්ගෙන් ඇහිරෙන හැටි අපිට පේනවනේ නේ. අපි නොසිතන විදිහට බාධා කරදරින් නැද්ද? ඒවට මං හිතන්නේ මේ ධර්මාසනයක වාඩි වෙලා අපි කරුණු කියන්න ඕනේ. ඔබට පේනවා ඒවා. නොයෙකුත් උවදුරු හට ගන්නවා. හිතන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. අපිට පින් රැස් කරගන්න තියෙන අවකාශ වැසී යනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා සිල් ගන්නෙම නැති මිනිස්සුත් සිල් ගන්න දවස් කියලානේ. වෙසක් පොයේ කියලා කියන්නේ. සාමාන්‍ය මිනිස්සු වෙසක් පොයේට සිල් ගත්තේ නැතත් පාන්සල් යනවා. දන්සල් දෙනවා. තමන්ගේ අත් දෙකින් මේ වෙසක් කූඩු ආදිය හදලා බුදුරජුන්ට සත්කාර කරනවා. මිනිස්සු එහෙම කරානේ. නමුත් දැන් බලන්න අවුරුදු කීපයක්ම අපට වෙසක් පොහොය වෙසක් මුල් කරගෙන කරගන්න පින් ගොඩාක් ඇහිරිලා ගියානේ. අපි හිතුවේ නැති විදිහට පින් රැස් කරගන්න අවස්ථා ඇහිරිලා යනවා. ඉතින් මේවා තව කොයි විදිහට වෙනස් වෙන්න උනත් පුළුවන්. ඒ නිසා වින්තුනි හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ පින් රැස් කරගන්න ලද අවස්ථාව හිමින්න මත්තින්
පින් කරගන්න උත්සාහවත් වෙන්න. උතුම් බුද්ධ රත්නය, උතුම් ධර්ම රත්නය, උතුම් සංඝ රත්නය මුල් කරගෙන, සෑරජානන් වහන්සේලා මුල් කරගෙන, බෝධීන් වහන්සේලා මුල් කරගෙන, ධාතුන් වහන්සේලා මුල් කරගෙන, පිළිම වහන්සේලා මුල් කරගෙන තමන්ගේ ජීවිතේ හොඳට පින් කරගන්න. අග්‍ර වූ පින් රැස් කරගෙන පින්වතුන්ලා හැම දිනාට අප සෑම සියලු දෙනාට මේ බුදු සසුනේ පිහිට පිරිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ගෞතම සාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණ පුරණ මහා සංගරුවනත් අනගාരികා මේනිවරු සිල් මේනිවරුත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවෝත් පින් අනුමෝදන්ව ගෞතම සසුනේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. මීට වසර 6කට ඉහතදී මිය පරලෝ යන්න ඉදිච්ච පින්වත් එම්.ඩබ්ලිව් රූපවතී ආච්චි අම්මාට පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 42කට ඉහතදී මිය ගිය පින්වත් ජේ.ඒ. සුවනේරිසියාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය ගිය ජේ.ඒ. නිමල් කරුණාතිලක මාමට ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයේ සිදු කළේ පින්වත් W. කසුන් මදුසංක මහත්මයා විසින්. එතුමාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල කරන කියන සියලු කටයුතු රැකී ආරක්ෂා ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා දියුණුව සැලසෙත්වා. කරදර බාධා ජීවිතයට ඇත්නම් ඒ සියල්ලම දුරු වෙලා පින්වතුන්ලාට සැනසෙල්ලේ පින් කරගෙන සැනසෙල්ලේම දහමේ හැසිරෙන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඒ පින්වත් හැම දෙනාට සුපින්වත් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ තෙරුවන මුල් කරගෙන බොහෝ පින් රැස් කරගන්නටත් සුවසේ දහමේ හැසිරෙන්නටත් ගෞතම ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.